බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාය චිත්ත ධම්ම වේදනා කියන මේ සතර සතිපට්ඨාන ධර්මයන් නිරේතුරුව මෙනෙහි කරමින් ජීවත් වෙන්න කියලා. ඒතකොට කායානුපස්සනාවට අදාළව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කයේ අනිත්‍යභාවය නුවණින් දකින්න කියලා. එතකොට මේ කයේ අනිත්‍යභාවය නුවණින් දකින්නවායි කියන කාරණේ බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාවට අදාළව කාරණා කීපයකින් අපිට දේශනා කරනවා. මේ කය ආයතන හයක් හැටියට දකින්න. මේ කය සතර මහා ධාතුවක් හැටියට දකින්න. මේ කය නිරේතුරුව ඉරියව් පවත්වන කයක් හැටියට දකින්න. මේ කය නිරේතුරුව දෙතිස් කුණුපයක් හැටියට දකින්න. මේ කය නිරේතුරුව මරණානුස්සතිය තුල ඉඳගෙන දකින්න කියලා. ඒ නිසා නිරේතුරුවම මේ රූපේ අනිත්‍ය සංඥාවට ලක් කරමින් ජීවත් වෙන්න. ඒක ඉරමිනිය ගොතාගෙන වාඩි වෙන්න අවශ්‍ය නැහැ. තමන්ගේ රූපයට හිත යොමු කළත් අධ්‍යාත්මික රූපය කියන්නේ තමන්ගේ රූපය, බාහිර රූපයට හිත යොමු කළත් නිරේතුරුව මේ අධ්‍යාත්මික රූපේ බාහිර රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට දැන් මේ රූපය කියන කාරණේ කාටද අයිති? රූපයයිති මායයට. ඒ කුමක් නිසාද මායයට අයිති? දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරේතුරුවම රූපේ අනිත්‍යභාවය දකිද්දී වර්තමාන රූපස්කන්ධයේ අනිත්‍යභාවය මුලින් දකින්න කියලා. දැන් මේ රූපස්කන්ධයේ රූපේ අනිත්‍යභාවය දකිනකොට වර්තමාන රූපස්කන්ධය, අතීත රූපස්කන්ධය, අනාගත රූපස්කන්ධය කියලා මේ තුන් කාලයේම රූපේ අනිත්‍යභාවය දකින්න කියනවා. අතීත, වර්තමාන, අනාගත හැටියට මේ රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න කියනවා. එතකොට දැන් මේ වර්තමාන මේ රූපස්කන්ධය කියන්නේ මේ ඇස කන නාසය දිව ශරීරය මනස. එතකොට මේ වර්තමාන රූපස්කන්ධයේ නිට්ටයද අනිත්‍යද? දැන් මෙතන මේ මම වැඩ ඉන්නවා. ඔබ හිතන්න මම මෙතන ඉද්දී මගේ ඇඟට එක පාට උණු වතුර කෝප්පයක් වැටුණොත් මොකද්ද වෙන්නේ? මේ මුළු ඇඟම දිය බුබුලු. එහෙනම් මේ වර්තමාන රූපය නිට්ටය වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද? නිරතුරුව වෙනස් වෙනවා. එතකොට මේ වර්තමාන රූපේ නිරතුරුව මේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියනවා. මේ මොහොතේ මේ ආකාරයෙන් අපි කොච්චර ලස්සනට කතා කරගෙන ධර්මයේ කතා කළත් මේ නිමේෂයේදී මොකක් වෙයිද කියන්නේ අපි දන්නේ නැහැ. ඒසා වේගයෙන් මේ රූපය අනිත්‍යභාවයටපත් වෙනවා. මේ ගන්න හුස්මේදී ඊළඟ හුස්ම හිර වෙලා මම මෙතනම අපවත් වෙන්න පුළුවන්. ඒ නිසා නිරේතුරුව මේ රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියලා කියනවා. වර්තමාන රූපස්කන්ධය. ඒතර වර්තමාන රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමාගේ රූපය වගේම අන්‍යයන්ගේ බාහිර රූපෙත් අනිත්‍යභාවය දකින්න කියනවා. දැන් මෙතන මිනිස්යා විතරක් නෙමෙයි. තිරිසන් සතෙක් දැක්කත්, මදුරුවෙක් දැක්කත්, පූසෙක් දැක්කත්, දෙවියෙක් සිහිපත් වුණත්, අමනුෂ්‍යෙක් සිහිපත් වුණත්, මුහුදේ ඉන්න මාළුවෙක් සිහිපත් වුණත් මොන රූපෙත් අනිත්‍යභාවය දකින්න කියනවා. ඒතර මේ රූපය කියන්නේ සත්වයා කියන කාරණේ නෙමෙයි. gedara dora වේවා, යාන වාහනේ වේවා මේ සෑම දේවල්ම රූප. මේ සෑම රූපයක්ම බාහිර රූපයන්ගේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. නමුත් නිරේතුරුවම එහෙම ජීවත් වෙද්දී මේ වර්තමාන රූපස්කන්ධයේ නිට්ටය වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද? අනිත්‍ය වූ දෙයක්. අපිට තේරෙනවා මේ මොහොතේ මේ පවතිනා වූ රූපය නිරේතුරුව වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි කියන කාරණේ. එතකොට නිරේතුරුව මේ රූපේ අනිත්‍යභාවය, වර්තමාන රූපේ අනිත්‍යභාවය දැක්කට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න කියලා. එතකොට අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකිද්දී බුදුරජාණන් වහන්සේ කියනවා අපි අම්මාගේ මව් කුසට යන්න කියලා. මොකද අපේ මේ රූපේ ආරම්භය කොතනද සකස් වුනේ? අම්මාගේ මව් කුසේ නේද? දැන් ඕනෑම මේ සත්වයක මව් කුසකින් උපත ලබන ඕනෑම සත්වයේ ඒ සත්වයාගේ බීජ අවස්ථාව සකස් කරගන්නේ අම්මාගේ මව් කුසේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අම්මාගේ මව් කුසේ ඇති වූ කල්ල රූපයට ඔබේ නුවණින් දකින්නේ තැන කියලා. එතන තමයි මේ රූපේ ආරම්භය. එතකොට එහෙනම් බලන්න මේ රූපේ ආරම්භය කියන්නේ කොතනද? අම්මාගේ පැලෝපිය නාලය තුල නැත්නම් ගර්භාෂය තුල ඇති වුණා වූ කලල රූපය කියන තැන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ මේ මොහොතේ මේ රූපය කොච්චර සුන්දර කරත්, කොච්චර ලස්සන කළත් ඔබ බලන්න අද සමාජයේ මේ රූපයට කොච්චර වටිනාකමක් දීලා තියෙනවද කියලා. නේද? මේ රූපයට අන්දන්න, මේ රූපයට පවුඩර් දාන්න, මේ රූපයට සුවඳ විලවුන් දාන්න, මේ රූපය උදෙසා කොයි සානම් වියදමක්, කොයි සානම් කැපවීමක් මිනිස්සයා සිද්ධ කරනවද කියලා බලන්න. ඒ වෙනුවෙන් කොයිසා ව්‍යාපාරික අවස්ථාවන් ලෝකයේ තුල පහළ වෙලා තියෙනවද කියලා බලන්න. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රූපය අයිති ආහාරයටයි කියලා. කාටද මේ රූපය අයිති? මේ රූපය අයිති ආහාරයටයි කියලා. මොකද මේ රූපය ගොඩ නැගුණේ නෝනා ආහාරය මුල් කරගෙනමයි. ඒතර රූපය ආහාරය මුල් කරගෙන ගොඩ නැගුණා කියන්නේ කොහොමද? මේ කලල රූපය ඔබේ අම්මාගේ මව් කුසේ සකස් වුණ කලල රූපය ඇතුනේ කුමක් නිසාද? තාත්තා කෙනෙකුගේ ශුක්‍රාණුවකොත් අම්මා කෙනෙකුගේ ඩිම්බේකොත් එකතු වීම තුල. එහෙනම් බලන්න තාත්තා කෙනෙකුගේ ශුක්‍රාණුවක් හැදුනේ කුමක් නිසාද? ආහාරය තුලින්. අම්මා කෙනෙක්ගේ ඩිම්බයක් හැදුනේ කුමක් නිසාද? ආහාරය තුලින්. එහෙනම් මේ ඔබේ රූපය මේ සෑම කෙනෙක්ගේම රූපය අයිති නෝනා මෙන්න මේ ආහාරයටමයි. ආහාර
ආහාරයේ ඕජාව තුලිනුයි රූපේ බීජ අවස්ථාව අම්මාගේ මව්කුසේ කල්ල රූපයක් හැටියට ඇති කරන්නේ. එහෙනම් බලන්න අපි මේ සුන්දර කරන ලස්සන කරන මේ ලස්සන කරන්න බලාපොරොත්තු වෙන මේ රූපය කියන්නේ නෝනා පිළුණු වෙලා ආහාරයට අයිති දෙයක්මයි. තේරෙනවද? ඒ නිසා රූපය කෙරෙහි තෘෂ්ණාව සකස් වෙන මොහොතක් පාසා ඔබ දැස් දෙක පියාගෙන දකින්න තාත්තා කෙනෙකුගේ ශරීරයෙන් පිටවෙන සුක්‍රාණුවක තියෙනා වූ අපුලභාවය, දුගදභාවය, පිළිකුල්භාවය ඔබ නුවණින් දකින්න. සුක්‍රාණුවක් කියන්නේ කොයිසා පිළිකුල් අපුල දුගදභාවයට අයිති දෙයක්ද? ඒ වගේම මසකට වරක් අම්මා කෙනෙක්ගේ ශරීරයෙන් පිටව යන මල ඩිම්බේක තියෙනා වූ පිළිකුල්භාවය, දුගදභාවය, අපුලභාවය නුවණින් දකින්න. ඒ නුවණින් දකිද්දී නෝනා ඒ ඔබ දකින්නේ ඔබේ රූපේ ස්වභාවයමයි. මොකද ඔබේ රූපය ගොඩ නැගුණේ ඔන්න ඔය ආහාරය තුලින්මයි. එනම් බලන්න මේසා පිළිකුලට අයිති, ආහාරයට අයිති, දුගදට අයිති මේසා පිළිකුල් රූපයක් නෝනා අපි ලස්සන කරන්න ලක්ෂ කීයක් වැය කරනවද නේද? ඒ වගේම බලන්න අපි දවසට කණ්ණාඩි මේසේ ඉස්සරහට ගිහිල්ලා මේ රූපය ලස්සන කී පාරක් බලනවද? නමුත් මේ රූපය අයිති අර පිළිකුල් සහගත, දුගද සහගත අර සුක්‍රාණුවකටත් ඩිම්බේකටත් කියන ආහාරයෙන් හැදුනා වූ දෙයටමයි නෝනා. ඒ නිසා නිරේතුරුව මෙතන ඉඳන් අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරලා ගන්න. අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරලා අරගෙන ඒ අම්මාගේ මව් කුසේ කලල රූපයක් හැටියට මාසයක්, දෙකක්, තුනක්, හතරක්, අටක්, නවයක් වැඩුණා වූ ඒ රූපේ නුවණින් දකින්න. ඒ කල්ල රූපය නිට්ටය වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද? නිරේතුරුව වෙනස් වුණා. ඊට පස්සේ ලෝකෙට බිහි වෙලා ඔබ පුංචි කාලේ ඉඳන් ළමා කාලේ, තරුණ කාලේ මේ දක්වා මේ පැමිණියා වූ රූපේ අනිත්‍යභාවය නුවණින් දකින්න. ඒ නුවණින් දකිද්දී ඔබ කුමක්ද දකින්නේ? කායානුපස්සනාවට අදාළව ධර්මතාවයන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, කායානුපස්සනාවට අදාළව ධර්මතාවයන් දකින අයෙක් ඒ තුල ගැඹුරට යා යුතු ආකාරය පිළිබඳව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? ඉන් පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ අතීත රූපස්කන්ධය ඔබ දැක්කා වගේම ඉනුත් ඈත අතීතයේ රූපේ අනිත්‍යභාවය දකින්න කියලා. ඔබ අතීතයේ පටිච්ච සමුප්පන්නව සක්‍රියා වෙලා ඉපදුන වෙලාවේ ඔබට අර තිබ්බා වූ දිව්‍ය චේතසින්, දිව්‍ය ඕජසින් බබලන්නා වූ රූපය නිට්ටය වූ රූපයක්ද අනිත්‍ය වූ රූපයක්ද? අනිත්‍ය වූ රූපයක්. ඔබ සක්විති රජ වෙලා ඉපදුන වෙලාවේ අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකාය නිට්ටය වූ රූපකායක්ද අනිත්‍ය වූ රූපකායක්ද? අනිත්‍ය වූ රූපකාය. ඔබ සතර අපායට වැටුන වෙලාවේ ඔබ තිරිසන් ලෝක, പ്രേත ලෝක, අසුර ලෝක, නිරයන්ට වැටුන වෙලාවේ ඒ තිබ්බා වූ රූපයන් නිට්ටය වූ රූපයන්ද අනිත්‍ය වූ රූපයන්ද? එසා නිරේතුරුවම මේ රූපස්කන්ධයේ අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියලා තියෙනවා. තේරෙනවද? ඒ අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා වගේම අතීතයේ ඔබට මුණ ගැසුණා වූ බාහිර රූපයන්ගේ අනිත්‍යභාවය දකින්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඔබ සක්විති රජ වෙලා ඉපදුන වෙලාවේ ඔබට ලැබුණ ඒ ස්ත්‍රී රත්නය කියන රූපය නිට්ටය වුණාද අනිත්‍ය වුණාද? ඔබ සක්විති රජ වෙච්ච වෙලාවේ ඔබට ලැබුණු අර පුතුන් දහසගේ රූපයන් නිට්ටය වුණාද අනිත්‍ය වුණාද? ඔබ සක්විති රජ වෙච්ච වෙලාවේ ඔබට ලැබුණු අර එර්දියෙන් යන අජානීය අශ්වය, එර්දියෙන් යන ඇතාගේ රූපය නිට්ටය වුණාද අනිත්‍ය වුණාද? ඒ වගේම ඔබ සක්‍රියා වෙලා ඉපදුන වෙලාවේ ඔබට ලැබුණු සුජම්පතියගේ රූපය නිට්ටය වුණාද අනිත්‍ය වුණාද? එහෙනම් ඒ අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියනවා. මේ මොහොතේ වර්තමානයේ ඔබ අතීතයට හිත යොමු කරලා පුංචි කාලේ ඉඳන් ඔබට මේ ඇස් දෙකට, මේ කනට, මේ නාසයට, මේ දිවට, මේ ශරීරයට, මේ මනසට යම් රූපයක් අරමුණු වුණා නම් ඒ අරමුණු වෙච්ච සෑම රූපයකම අනිත්‍යභාවය නුවණින් දකින්න කියනවා. අපේ මේ ඇස් දෙකට මුලින්ම අරමුණේ අම්මා කියන රූපය, තාත්තා කියන රූපය, අම්මා කියන රූපය, තාත්තා කියන රූපය නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. අතීතයේ අපිට මුලින්ම අරමුණුනේ අර ළමා තොටිල්ල, ළමා සෙල්ලම් බඩු, කිරි බීපු කිරි බෝතලය, ළමා පාසල මේ සෑම රූපයක්ම නිට්ටය වුණාද අනිත්‍ය වුණාද? අනිත්‍ය වුණා. මේ සෑම අධ්‍යාත්මික බාහිර මේ දෙආකාරයෙන්ම රූපයන්ගේ අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියනවා. දැන් එයා වර්තමාන රූපස්කන්ධයේ අනිත්‍යභාවය දැක්කා. අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දැක්කා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනාගත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න කියලා. එහෙනම් ඔබ මේ මොහොතේ පින්දහම් කරමින්, ගුණධර්ම වඩමින්, සිල් රකිමින් ප්‍රාර්ථනා කරනවා නම් මම අනාගතේ නැවත ශාස්ත්‍රීය මිනිසෙක් වේවා කියලා ඒ අනාගත රූපස්කන්ධයේ නිට්ටය වේද අනිත්‍ය වේද? ඔබ මේ වෙලාවේ පින් කරමින් ප්‍රාර්ථනා කරනවා නම් මං ඊළඟ ජීවිතේ ශාස්ත්‍රීය දෙවියෙක්, බ්‍රහ්මෙක් වේවා කියලා ඒ දිව්‍ය බ්‍රහ්ම ජීවිතේ නිට්ටය වේද අනිත්‍ය වේද?
අන්න අනාගත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. ඔබ අනාගතයේ ඔබේ දරුවා නිසා යම් බලාපොරොත්තුවක් මගේ දරුවා මට මේ විදිහේ දරුවෙක් ලැබේවා, මේ විදිහේ දිව්‍ය ජීවිතයක්, බ්‍රහ්ම ජීවිතයක් ලැබේවා, මගේ අම්මා මෙවැනි සුගතියක ඉපදී සිටීවා කියලා රූපයන් කෙරෙහි ඔබ තෘෂ්ණාවක් ඇති කරගත්තොත් ඒ උපාදානයේ නිට්ටය වේද අනිත්‍ය වේද? වෙනස් වෙලා යනවා. එහෙනම් දැන් ඔබ අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දැක්ක, වර්තමාන රූපස්කන්ධයේ අනිත්‍යභාවය දැක්කා. ඒ දැකීම තුළ අනාගත රූපස්කන්ධය කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහරින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ මොහොතේ මේ ලබාගත්තා වූ රූපය අනිත්‍ය වෙනවා නම්, අතීතයේ සක්විති රජ කියන රූපයත් අනිත්‍ය වුණා නම්, සක්‍රියා කියන රූපයත් අනිත්‍ය වුණා නම්, සතර අපායන්හි ලැබපු රූපත් අනිත්‍ය වුණා නම්, අනාගතයේ ලබන්නා වූ රූපය අනිත්‍ය වූ දෙයක් ඇටියෙම දැකලා රූපය කෙරේ තියෙන තෘෂ්ණාව සිඳින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ දේශනා කරන ගමන් දැන් ඔබතුමිය මගෙන් ඇහුවයි ස්වාමීන් වහන්සේ මේ ඇසේ අනිත්‍යභාවය දකින්නේ කොහොමද කියන කාරණය. ඒතර බලන්න මේ වර්තමාන ඇසේ අනිත්‍යභාවය ඔබ දකිනකොට නිරේතුරුවම මේ ඇස මේ ආකාරයෙන් මම තියාගෙන හිටියත් මේ මොහොතේ මේ වාතයත් එක්ක මුසු වෙලා යම් කුණු කෑල්ලක් මේ ඇසට ගියොත් ඇස මොකද්ද වෙන්නේ? එක පාට වෙනස්භාවයට පත් වෙනවා. ඒ නිසා මේ මොහොතේ මේ ආකාරයෙන් තියෙන ඇස මේ නිමේෂයේදී කොයි ආකාරයේ අනතුරකට ලක් වේද පත් වේද කියලා අපි කියන්න දන්නේ නැහැ. ඒ වගේ මේ වර්තමාන ඇසේ කබ ගලන ආකාරය, දියර ගලන ආකාරය, සුදේන ආකාරය, මේක අන්ධ වෙන ආකාරය ඔබ නුවණින් දකිමින් ජීවත් වෙන්න. ඔබ දැස් දෙක පියාගෙන ඔබ මොහොතක් දකින්න සංසාරේ මං අන්ධ භාවයට පත් වෙලා කොච්චරනම් මේ ඇස් දෙක නිසා දුක් විඳින්නේ නැද්ද කියලා. සංසාරේ මේ ඇස් දෙක රෝගී භාවයට පත් වෙලා ඒ රෝගී භාවයන් නිසා මං කොයි සානම් මේ ඇස් දෙක දුකට පත් වෙන්නේ නැද්ද කියන කාරණය. ඒ වගේම ඔබ නුවණින් දකින්න නිරේතුරුවම මේ මොහොතෙන් මම මේ ඇස් දෙකෙන් රූපයක් බලලා ඒ ඇස් දෙකෙන් බලන රූපය තුල කෙලෙස් සකස් කරගෙන ඒ කෙලෙස් ධර්මයන් නිසා නොනා අනාගතයේ ඔබ අන්ධභාවයට පත්වීමට අදාළ සංස්කාරයන් රැස් වෙන්න පුළුවන්. එහෙනම් මේ මොහොතේ ඔබේ මේ ඇස් දෙක අනාගතයේ ඔබ අන්ධෙක් බවට පත් කරනවා නම් මේ ඇස් දෙකට බැඳිලා වැඩක් තියනවද? මේ මොහොතේ අන්ධ මිනිස්සෙක් මේ ලෝකේ ජීවත් වෙනවා නම් ඒ අන්ධ මිනිස්සයා අන්ධ භාවයට පත් කළේ පටිච්ච සමුප්පන්න ඔහුගේ පෙනුණු ඇස් දෙකක් තුලින්මයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ මොහොතේ අන්ධ භාවයට පත් වෙච්ච කෙනෙක්, බිහිරි භාවයට පත් වෙච්ච කෙනෙක්, ගොළු භාවයට පත් වෙච්ච කෙනෙක් මේ සමාජයේ ජීවත් වෙනවා නම් එයා අන්ධ භාවයට, ගොළු භාවයට, බිහිරි භාවයට පත් කළේ පටිච්ච සමුප්පන්න ඔයා ඉපදුන වෙලාවේ පෙනෙන ඇස් දෙකක් තුලින්මයි, ඇහෙන කන් දෙකක් තුලින්මයි, දැනෙන දිවක් තුලින්මයි. මේ ඇස උපයෝගී කරගෙන, මේ කන උපයෝගී කරගෙන, මේ දිව උපයෝගී කරගෙන කරගත්තා වූ අකුසල් නිසාමයි නෝනා එයා නැවත ජීවිතයක අන්ධ භාවයට, එහෙම නැත්නම් බිහිරි භාවයට, නැත්නම් ගොළු භාවයට පත්වීමට අදාළ සංස්කර ගන්න. එහෙනම් ඔබ මේ මොහොතේ ඔය ලස්සන කරන ඇස් දෙක තුල ඔබ අනාගතයේ අන්ධ භාවයට පත් කිරීමට අවශ්‍ය ධර්මයන් සැඟවිලා තියෙනවා නම් ඔබ ඔය ඇස් දෙකට ආදරය කළ වැඩක් තියනවද? නැහැ. මොකද ඔය ඇස් දෙක ඔබ අනාගතයේ අන්ධ භාවයට පත් කරන්න අවශ්‍ය සාධක ඔබට සකස් කරලා දෙනවා. ඔය කන් දෙක ඔබ අනාගතයේ බිහිරි භාවයට පත් කරන්න අවශ්‍ය සාධක සකස් කරලා දෙනවා. ඔබේ ඔය දිව අනාගතයේ ඔබ ගොළු භාවයට පත් කිරීමට අවශ්‍ය සාධක සකස් කරලා දෙනවා. ඒ නිසා ඔබේ ඔය ඇස් දෙක, කන් දෙක, දිව පුතේ අනතුරක් හැටියටමයි ඔබ දකින්න ඕනේ. දැකලා නිරේතුරුවම මේ ඇස් දෙක කෙරේ තියෙන තෘෂ්ණාව අතහරින්න. තෘෂ්ණාව අතහරින්න. දැස් දෙක පියාගෙන ඔබ කල්පනා කරන්න පටිච්ච සමුප්පන්නව අතීතයේ කල්ප සියක් කෝටි ගාණක් මැරෙමින් ඉපදෙමින් ආපු ගමනේදී ඔබට කොච්චරනම් සුන්දර ඇස් ලැබෙන්නේ නැද්ද? ඔබ සක්විති රජ වෙච්ච වෙලාවේ කොයිතරම්නම් ආලෝකමත් ප්‍රකෘතිමත් ඇස් දෙකක් ඔබට ලැබෙන්නේ නැද්ද? ඔබ සක්‍රියා වෙලා ඉපදුන වෙලාවේ ඔබට කොයිසානම් ආලෝකමත් ප්‍රකෘතිමත් ඇස් දෙකක් ඔබට ලැබෙන්නේ නැද්ද? ඔබ රජවරු සිටුවරු වෙලා ස්ත්‍රී රත්නය වෙලා ඉපදුන වෙලාවේ කොයිසානම් ලස්සන ඇස් දෙකක් ඔබ ලබන්නේ නැද්ද? ඔබ සතර අපායට වැටුන වෙලාවේ ඔබට කොච්චරනම් ඇස් ලැබෙන්නේ නැද්ද? ඒ සෑම ඇසක්ම නිට්ටය වුණාද අනිත්‍ය වුණාද? අනිත්‍ය වෙලා ගියා. අනිත්‍ය වෙලා ගියා. ඒ අතීතයේ ලැබුණා වූ සෑම ඇසක්ම අනිත්‍ය වෙලා ගියා නම් වර්තමානයේ මේ ඇස නිට්ටය වේද අනිත්‍ය වේද? අනිත්‍ය වෙනවා. එහෙනම් අතීතයේ ඇසත් අනිත්‍ය වෙලා ගියා නම්, වර්තමානයේ ඇසත් අනිත්‍ය වෙලා ගියා නම් අනාගතේ මට දෙවියෙක් හැටියට මේසා සුන්දර ඇස් දෙකක් ලැබේවා කියලා ඔබ ප්‍රාර්ථනා කළොත් ඒ ඇස් දෙක නිට්ටය වේද අනිත්‍ය වේද? අනිත්‍ය වේ. ඒ නිසා නිරේතුරුව ඔබ දැස් දෙක පියාගෙන දකින්න යම් දවසක මේ රූපය මිය පරලව ගියාට පස්සේ මේ රූපය ආදාහනය කළොත්, එහෙම නැත්නම් භූමදානය කළොත් මේ ඇස් දෙක මහ පොළොවට පස් වෙනවා නුවණින් දකින්න. මේ අපේ අතීතයේ ඔබේ ආච්චි කෙනෙක් හිටියා නම්, අම්මා කෙනෙක් හිටියා නම් ඒ ආච්චිටත් අම්මටත් අනිවාර්යයෙන්ම ඇස් දෙකක් තිබුණා.
මං ඇහුවොත් ඔබෙන් ඔබේ අම්මාගේ ඇස් දෙක මේ වෙලාවේ කොහෙද තියෙන්නේ කියලා ඔබ මොකක්ද කියන්නේ? මගේ අම්මාගේ ඇස් දෙක තියෙන්නේ මගේ පවුලේ සුසාන භූමියේ පසට එකතු වෙලයි කියලා. එනම් ඇස් දෙක අයිති මහ පොළවේ පසටමයි. ඔබ මේ වෙලාවේ කොච්චර සුන්දර ආකාරයෙන් ඔය ඇස් දෙක ලස්සන කරන්න වෙහෙස ගත්තත් ඔය ඇස් දෙක කවදා හරි අයිති වෙන්නේ මහ පොළවේ පසටමයි. ඒ බව තේරුම් ගන්න. ඒ නිසා නිරේතුරුවම ඔබ දැස් දෙක පියාගෙන මේ මහ පොළවේ පසට හිත යොමු කරලා මේ මහ පොළවේ පස කියන්නේ පටිච්ච සමුප්පන්නව මං ඉපදුන වෙලාවේ මගේ ඇස තුලින් හැදුනා වූ සතර මහා ධාතුවම කියන තැන මතු කර ගන්න. මේ මහ පොළවේ පස දකිද්දී මේ මහ පොළවේ පස කියන්නේ අතීතේ පටිච්ච සමුප්පන්නව මං ඉපදුන වෙලාවේ මාව මැරුණාට පස්සේ ගොඩ ගැසුවා වූ මල කඳන් වලින් හැදුනා වූ පසම කියන කාරණේ නුවණින් දකින්න. දැකලා නිරේතුරුම මහ පොළවේ පසත් මේ රූපයත් එකට සංසන්දනය කළ දකින්න. මහ පොළොව දකිද්දී මහ පොළොව තුලින් තමාගේ රූපය දකින්න. තමාගේ රූපය සිහිපත් වෙද්දී ඒ රූපය තුලින් මහ පොළොව දකින්න. මොකද මේ මහ පොළොව කියන්නේ පටිච්ච සමුප්පන්නව අපි ඉපදිලා මැරිච්ච වෙලාවේ අපේ මල කඳන් වලින් ගොඩ ගැසුවා වූ පසමයි සතර මහා ධාතුවේ අනිත්‍යභාවයමයි. එනිසා නිරේතුරුවම මහ පොළොවේ පසත් ඔබේ රූපයත් ඔබේ ඇස කන නාසය දිව ශරීරය මනසත් එකක් කොට දකින්න. මේ ඇස මහ පොළොවට පස් වෙලා සතර මහා ධාතුවට එකතු වෙන හැටි නුවණින් දකින්න. මේ කන මහ පොළොවට පස් වෙලා සතර මහා ධාතුවට එකතු වෙන හැටි නුවණින් දකින්න. මේ ඇස කන මේ නාසය මේ දිව මේ ශරීරය මහ පොළොවට පස් වෙලා නැවත සතර මහා ධාතුවට එකතු වෙන හැටි නුවණින් දකින්න. එහෙම දැකලා නිරේතුරුවම මේ රූපස්කන්ධය කෙරේ තියෙන තෘෂ්ණාව සිඳ ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක කායානුපස්සනාවට අදාළවයි. දැන් මේ භාවනාව වඩන්න මේ එරමිනිය ගොතාගෙන පැය ගණන් ඉන්න භාවනා පන්ති යන්න ඕනේ කියන කාරණයක් නැහැ. පුළුවන් කෙනෙකුට විවේකයේ තියෙනවා නම් කැමැති තාක් භාවනා පන්ති වලට සහභාගී වෙන්න. කැමැති තාක් ඒ කටයුතු වල. නමුත් මම මේ ධර්මයේ මේ ආකාරයෙන් කියන්නේ ගිහි පින්වතුන්ලාට කාර්යබහුල ගිහි පින්වතුන්ලා උදෙසා. මොකද ගිහි පින්වතුන්ලා නිරේතුරුව මැසවිලි නගිනවා අපිට භාවනාවක් කරන්න වෙලාවක් නැහැ, භාවනාවක් වැඩෙන්නේ නැහැ කියන කාරණේ. එහෙනම් දැන් මම මේ කිව්වා වූ ධර්මතාවයේ වඩන්න ඔබට පැය ගණන් දවස් ගණන් කොහෙවත් ගිහලා නතර වෙලා ඉන්න අවස්ථාවක් නැහැ. විවේකීව බස් එකක වාඩි වෙලා යද්දී මේ රූපේ බාහිර රූපයන්ගේ අනිත්‍යභාවය දකිමින් ඔබට යන්න පුළුවන්. තේරෙනවා විවේකී වෙන වෙලාවට. ඒ නිසා නිරේතුරුව විවේකී වෙන සෑම මොහොතකම රූපය සිහිපත් වෙනකොට මේ රූපේ ආස්වාදය මතුවෙනකොට නිරේතුරුව මේ රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ රූපේ ආස්වාදයක් තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ කොතනකවත් මේ රූපේ ආස්වාදයක් නැහැ කියලා කියන්නේ නැහැ. මේ රූපේ ආස්වාදයක් තියෙන නිසාමයි මහණෙනි මේසා සත්වයා මේ රූපයන්ට බැඳිලා යන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතර මේ රූපේ ආස්වාදය කියලා බුදුරජාණන් වහන්සේ මොකද්ද කියන්නේ? අවුරුදු 17ක 18ක 19ක 20ක නවයවුන් වයසේ තරුණියක් ගන්න ඒ තරුණයාගේ තරුණියගේ රූපය තමයි රූපේ ආස්වාදය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට රූපේ ආස්වාදයේ කෙටි කියලා බුදුරජාණන් වහන්සේ කියන මහණෙනි රූපේ ආස්වාදයක් තියෙනවා. නමුත් ඒ රූපේ ආස්වාදය කෙටි. ඒ කෙටි රූපේ ආස්වාදය නිසා සත්වයා දීර්ඝ කාලයක් ආදීනවයන් ලබනවා කියනවා. ඒතර රූපේ ආස්වාදය කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ අර යෞවන වයසේ රූපේ ආස්වාදය. නමුත් ඒ ආස්වාදයේ කෙටි ඒ රූපේ ස්වභාවය. රූපේ ආදීනවය කියන්නේ අවුරුදු 50ක් 55ක් 60ක් 65ක් යද්දී අර වයෝ වෘද්ධ භාවයට රෝගී භාවයට පත්වෙච්ච ආච්චි කෙනෙක්ගේ සීයා කෙනෙක්ගේ අම්මා කෙනෙක්ගේ රූපය දකින්න ඒක තමයි රූපේ ආදීනවය කියනවා. එහෙනම් ආස්වාදයක් තියෙනවා ආස්වාදයක් නැහැ කියන්නේ බුදුරජාණන් වහන්සේ. නමුත් ඒ ආස්වාදයේ කෙටි. ඒ ආස්වාදය ඕනනම් අවුරුදු 5ක් 10ක් උපරිම වශයෙන් තියෙන්න පුළුවන්. නමුත් ඒ අවුරුදු 5ක් 10ක් තියෙන කෙටි ආස්වාදය රූපේ ආස්වාදයට ඔබ බැඳී ගියොත් ඒ ආස්වාදය නිසා ඔබ දීර්ඝ කාලීන ආදීනයකට යටත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මේ රූපේ කෙටි ආස්වාදය දැකලා දීර්ඝ ආදීනවය දැකලා රූපේ නිස්සරණේ සොයාගෙන යන්න කියලා. රූපේ නිස්සරණය කියන්නේ මොකද්ද? රූපස්කන්ධයේ කෙරේ තියෙන තෘෂ්ණාව සිඳෙන දිශාවට ගමන් කරන්න කියනවා. එතකොට සිඳෙන දිශාව මොකද්ද? ආර්යෂ්ටාංගික මාර්ගය. එතකොට ආර්යෂ්ටාංගික මාර්ගය තුලින් ගමන් කරලා ආර්යෂ්ටාංගික මාර්ගයේ සම්මා සමාධිය සකස් කරගෙන ඒ සම්මා සමාධිය තුලින් අන්න ඔබ ආර්යෂ්ටාංගික මාර්ගයේ විදර්ශනා නුවණින් දකින තැන සතර සතිපට්ඨාන ධර්මයන් වැඩි. ඔබ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුල ජීවත් වෙලා බුදුරජාණන් වහන්සේට මල් පහන් පූජා කරලා කරණීය මෙත්ත සූත්‍රය කියලා දෙවියන්ට අමනුෂ්‍යයන්ට පින් දීලා අවසන් වුණාට පස්සේ
බුදුරජාණන් වහන්සේගේ මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකාය අනිත්‍යයි කියලා දකින මොහොතේ ඔබ කායනුපස්සනාව තුළ ඉන්නවා. තේරෙනවද? ඔබ කායනුපස්සනාව තුළ ඉන්නවා. ඒ වගේම ඔබ මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකායත් පිරිනිවන් මංචකයේ අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වුණායි කියලා දකින මොහොතේ අන්න ඔබ කායනුපස්සනාව තුළ ඉන්නවා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ රූපකාය දැකලා අපි සාදු සාදු කිව්වා කියලා සතර සතිපට්ඨානෙ වැඩෙන්නේ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ රූපකායත් තුලින් අපි කායානුපස්සනාව මතු කරගත්ත තැනයි අන්න බුදුරජාණන් වහන්සේ තුලින් අපි ධර්මය මතු කරලා ගන්න. අපි සාරිපුත්ත මහරහතන් වහන්සේ සිහිපත් කළ කොච්චර සාදු සාදු කියලා කිව්වත් අපි ධර්මයක් මතු කරලා ගන්නේ නැහැ. අපි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ රූපය අනිත්‍ය භාවයට පත්වෙච්ච අනිත්‍ය වූ රූපයක් කියලා දකින තැනයි සාරිපුත්ත මහරහතන් වහන්සේ තුලින් අපි සතර සතිපට්ඨානෙ මතු කරගන්න. අපි දඹදිව වන්දනාවට ගිහිල්ලා දඹදිව වන්දනාවේදී අර සිද්ධාස්ථාන වන්දනා කරලා සාදු සාදු කියලා අනේ මම බුදුරජාණන් වහන්සේගේ උපත බුද්ධත්වයේ පිරිනිවීම කියන මේ උතුම් ස්ථාන දැකලා කියලා සාදු සාදුකාර දීලා ආවට කවදාක්වත් ධර්මයේ වැඩෙන්නේ නැහැ. ධර්මයක් දැකලා නැහැ. දඹදිව ගිහිල්ලා අර පූජා ස්ථාන වන්දනා කළත් බුදුරජාණන් වහන්සේ නොදැකයි ඒගොල්ලෝ ලංකාවට නැවතෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ උපත සිදු වෙන තැනක් දැක්කා, සම්මා සම්බුද්ධත්වයේ සිදු වෙන තැනක් දැක්කා, පිරිනිවීම සිදු වෙන තැනක් දැක්කා. දැකලා සාදු සාදු කියලා සප්තබොජ්ජංග වඩාගෙන පීති හිතෙන් ලංකාවට එද්දී ඒගොල්ලෝ කවදාකවත් බුදුරජාණන් වහන්සේව ධර්ම රත්නය සංඝ රත්නය දැකලා නෙමෙයි එන්නේ. ඒ නිසා ඔබේ උතුම් පූජනීය ස්ථාන දකිද්දී ඔබ නිරේතුරුව දකින්න ඕනේ පූජනීය ස්ථාන තුලින් අනේ බුදුරජාණන් වහන්සේගේ රූපකායත් අනිත්‍ය වුණා නම් මේ පූජනීය ස්ථානත් අනිත්‍යයි කියන කාරණය. ඒ සකස් වුණා වූ ආස්වාද ජනක හිත සංස්කාරයක්, ඒ සංස්කාරයේ සකස් වුණේ සප්තබොජ්ජංග තුලින්. ඒ සප්තබොජ්ජංග ධර්මයන් අනිත්‍යයි කියලා ඔබ දකින්න දක්ෂණක්. ඔබ දඹදිව වන්දනා කරලා ඇවිල්ලා ලංකාවට ගොඩ බහින්න මොහොතකට පෙර ආතුව දැස් දෙක පියාගෙන අනේ මම මේ මොහොතේ දැක්කා වූ සෑම මේ පූජනීය ස්ථානයක්ම අනිත්‍ය භාවයට පත් වෙනවායි කියන කාරණය දකිද්දී ඔබේ දඹදිව වන්දනාව තුලින් බුදුරජාණන් වහන්සේ දැක්ක වෙන්නේ. තේරෙනවද? ඒ දඹදිව වන්දනාව තුළින් ධර්ම රත්නය දැක්කා වෙන්නේ, සංඝ රත්නය දැක්කා වෙන්නේ. එහෙම නොකරන තාක්කල් අපි දඹදිව වන්දනාවේ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ උපත සම්මා සම්බුද්ධත්වයේ පිරිනිවීම කියන තැන් S දෙකෙන් දැක්කත් බුදුරජාණන් වහන්සේ නොදැකයි අපි එන්නේ. ඒතර මේ දකින මොහොතේම ඔබ තුලම නොවන සතර සතිපට්ඨානයෙන් වැඩිලා. තේන්න. සතර සතිපට්ඨානයෙන් වැඩිලා. ඒතර මේ මොහොතේ ඔබ කිඹුල්වත් නුවර දැකිද්දී ඒ සෑම රූපයක්ම ඔබ S දෙක පියාගෙන මොහොතක් අනිත්‍ය දකිද්දී සතර සතිපට්ඨානයෙන් වැඩිලා. සතර සතිපට්ඨානෙ වැඩුණා කියන්නේ ඔබ තුල ආර්ය සීලය, ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥාව මේ සියල්ලම වැඩිලා. ඒ නිසා නිරේතුරුව මේ ධර්මයේ සතර සතිපට්ඨාන ධර්මයන්ට අදාළව ගොනු කරගන්න දක්ෂ වෙන්න ඕනේ. ඒ නිසා කායානුපස්සනාව මුලින්ම ජීවිතයට එකතු කරගද්දී ඒ කායානුපස්සනාවට බුදුරජාණන් වහන්සේගේ රූපයත් යොමු කරන්න. අතීතයේ රහතන් වහන්සේලාගේ රූපත් යොමු කරන්න. ඔබ කැමැති අකමැති උපේක්ෂා සාගත වෙන සෑම රූපයක්ම මේ වර්තමාන අතීත අනාගත රූපස්කන්ධයට හැටි යොමු කළා අනිත්‍යභාවය දකින මොහොතේ නෝනා සතර සතිපට්ඨානයට අදාළව කායानुපස්සනාව තුළ ඔබ ජීවත් වෙනවා. ඒතර කායानुපස්සනාවට පස්සේ බුදුරජාණන් වහන්සේ වේදනානුපස්සනාව ගැන මතක් කරනවා. ඒතකොට නිරේතුරුව මේ වේදනානුපස්සනාවේ අනිත්‍යභාවය තුළ ජීවත් වෙනවා. මොකද මේ සත්වයා නිරේතුරුවම සෑම සත්වයකම නොවන මේ සතර සතිපට්ඨානය තුලයි ජීවත් වෙන්නේ. නේද? නමුත් මේ සතර සතිපට්ඨානය නිරේතුරුවම අපි නිත්‍ය වශයෙන් ගන්නවා. කායානුපස්සනාව තුල ජීවත් වෙනවා. ජීවත් වෙලා ඒ කායානුපස්සනාව තුල සකස් වෙන සප්තබොජ්ජංගයන්ට එක්ක බැඳෙනවා. එහෙම නැත්නම් කය නිත්‍ය වශයෙන් දකිමින් ඉන්නවා. නිරේතුරුව මේ සතර සතිපට්ඨාන ධර්මයන් අපි තුල වැඩෙනවා. වැඩුණත් නෝනා අපි මේක සතර සතිපට්ඨාන ධර්මයක් කියලා හඳුනන්නේ නැහැ. මේ හඳුනා ගැනීම අපිට මතු කරලා දෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ නම. මිනිස්යාගේ සත්වයාගේ මේ සෑම ක්‍රියාවලියක්ම කාරණා හතරකට ගොනු කරලා ලෝකේ නිරෝධය කරන මාවත මතු කරලා දෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමක්මයි. වෙන කාටවත් බෑ. ඒ නිසා නිරේතුරුව අපි සතර සතිපට්ඨානයේ තුල ජීවත් වුණත් අපි සතර සතිපට්ඨානයේ තුල ජීවත් වෙනවායි කියන කාරණේ අපි දකින්නේ නැහැ. අපි දකින්නේ නැති නිසා මේ සතර සතිපට්ඨාන ධර්මයන්ගේ අනිත්‍යභාවය දකින්න අපි දක්ෂ නැහැ. ඒ නිසා නිරේතුරුවම වේදනානුපස්සනාවේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතර වේදනාව කියලා කියන්නේ මොකක්ද? ඇලීම්, ගැටීම්, උපේක්ෂාව. තේරෙනවද? එතකොට නිරේතුරුව මේ වෙලාවේ මේ පින්වතුන්ලා තුල සකස් වෙන මේ වේදනා ස්කන්ධය නිට්ටය වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද? මේ වෙලාවේ කොච්චර සුන්දර ආකාරයෙන් ඔබ මේ ධර්මයේ අහලා මගෙන් ප්‍රශ්න කළත් එක මොහොතෙන් අකුණක් ගහලා විදුලියක් වැටුවොත් ඔබට මොකද වෙන්නේ? ඔය තියෙන සැප වේදනාව තියෙනවද?
ආයිමත් දුක් වේදනාවකට පෙරලෙනවානේ. එහෙනම් වර්තමානයේ මේ සකස් වෙන වේදනා ස්කන්ධේ නිත්‍ය දෙයක්ද අනිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්. ඒ නිසා නිරේතුරුවම වර්තමානයේ වේදනා ස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. තමා තුළ සකස් වෙන වේදනාවේ අනිත්‍යභාවය වගේම අන්‍යයන් තුළ සකස් වෙන්නා වූ වර්තමාන වේදනා ස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. දැන් මෙතන තිරිසන් සතෙක් ඉන්නවා. ඒ තිරිසන් සතා තනියම මෙතන මේ බලු පැටියා ලස්සනට සෙල්ලම් කර කර ඉන්න පුළුවන්. නමුත් ඒ බලු පැටියා විඳින සැප වේදනාවක්ද දුක් වේදනාවක්ද? සැප වේදනාව. නමුත් මේ සැප වේදනාව නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. එනිසා තමාගේ වේදනාස්කන්ධයේ වේදනාවේ අනිත්‍යභාවය දකිනවා වගේම සමාජය තුළ ජීවත් වෙන ඕනම කෙනෙක් ලබන සෑම සැප වේදනාවක්ම දුක් වේදනාවක්ම උපේක්ෂා සාගත වේදනාවක්ම ඒ වර්තමාන වේදනාස්කන්ධයේ අනිත්‍යයි කියලා දකින්න. ඔබ දකිනවා මෙතනින් යනකොට තරුණ පිරිසක් ලස්සනට සෙල්ලම් කර කර ඉන්නවා වර්තමාන වේදනාස්කන්ධයේ සැප වේදනාවක් අත්විඳිනවා. නමුත් ඔබ මේ සැප වේදනාව දැකලා අනේ ලස්සනට සෙල්ලම් කරනවා අනේ කියා ඔබ සතුටු වුණොත් ඔබේ වේදනානුපස්සනාව තුළ හිටියද? ඒ සැප වේදනාවේ අනිත්‍යභාවය දැක්කද? නමුත් නිරේතුරුව නොනා මේ සෑම සත්වයක්ම ලබන සැප වේදනාව අනිත්‍ය වූ ධර්මයක්මයි. එතකොට දැන් කායානුපස්සනාවට අදාළව අපි දැක්කා, වේදනානුපස්සනාවට අදාළව අපි දැක්කා, චිත්තානුපස්සනාවට අදාළව සකස් වෙන සෑම සිතුවිල්ලක් කුසල් වේවා, කුසල් වේවා, හොඳ වේවා, නරක වේවා, සම්මාදිට්ඨිය වේවා, මිත්‍යා දෘෂ්ටික වේවා, සද්ධාව වේවා, අසද්ධාව වේවා, සිල්වත් වේවා, දුස්සීල වේවා, මෛත්‍රිය වේවා, ද්වේෂය වේවා, සෑම සිතුවිල්ලකම අනිත්‍යභාවය දකින්න. ඔබ මේ සකස් වෙන සෑම සිතුවිල්ලකම අනිත්‍යභාවය දැක්කොත් ඔබ තුල සකස් වෙන ද්වේෂ සහගත සිතෙනොත් ඔබට ධර්මයක් මතු කරගන්න පුළුවන්. තේන්න. දැන් මිනිස්සු ලෝභ සිතක් සකස් වෙනකොට බය වෙනවා. ද්වේෂ සිතක් සකස් වෙනකොට බය වෙනවා. මෝහ සිතක් සකස් වෙනකොට බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒවා අපේ සංසාර පුරුදු. ඒතකොට මේ සංසාර පුරුදු අපි යටපත් කරන්න ඕනේ කල්යාණ මිත්‍රාශ්‍රයේ සද්ධර්ම ශ්‍රවණේ නුවණින් මෙනෙහි කිරීම තුළ සකස් කරලා ද්වේෂ සිතක් සකස් වුණත් ඒ හිත අනිත්‍යයි කියලා දකින වෙලාවේ දේශ සිත තුළින් බුදුරජාණන් වහන්සේ දැක්ක දක්ෂයෙක් වෙනවා. දේශ සිත තුළින් ධර්ම රත්නය දැක්ක දක්ෂයෙක් වෙනවා. දේශ සිත තුළින් සංඝ රත්නය දැක්ක දක්ෂයෙක් වෙනවා. ඔබට ලෝභ සිතක් සකස් වෙද්දී ඔබ ලෝභ සිත ඔබ අනිත්‍යයි කියලා දකින වෙලාවේ ඒ ලෝභ සිත තුළින් බුදුරජාණන් වහන්සේ දකින්න දක්ෂයෙක් බවට ඔබපත් වෙනවා. ඒ නිසා නිරේතුරුවම අදක්ෂ භාවය තුළින් දක්ෂ භාවය මතු කරලා ගන්න. මොකද අපි තාම උතුම් සෝවාන් ඵලයට පත් උනේ නැත්තේ අපේ තියෙන අදක්ෂ භාවය නිසාමයි. ඒ නිසා මේ අදක්ෂ භාවයට ගැටෙන්න එපා. මට බෑ, මට ප්‍රමාදයි, මට ධර්මය මදි, මට දැනීම මදි, මට ඉන්ද්‍රිය ධර්මයන් දුර්වලයි. ඔය තැන හිටියනම් අපිත් තාම එතන ඉන්නවා. ඒතකොට මේ අදක්ෂ භාවය තුළනුයි අපි දක්ෂ භාවය මතු කරගත්තේ. නැතුව දක්ෂ භාවය තුළින් දක්ෂ භාවය මතු කරගත්තේ නේ. අදක්ෂ භාවය තුළින් අපි දක්ෂ භාවය මතු කරගත්තා. ඒ නිසා මේ ලබන්නා වූ පොසොන් පුරපසළොස්වක පොයේ දවසේදී ඒ මිහිඳු මහෝත්තමයාණන් වහන්සේ අපිට දේශනා කොට වදාළේ මේ අදක්ෂ භාවය තුළින් දක්ෂ භාවය මතු කරගන්නා වූ මේ ධර්මය. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම ඔබ චිත්තානුපස්සනාවේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. සකස් වෙන මොන සිතුවිල්ලටවත් බය වෙන්න එපා. දැන් සිතුවිල්ල සකස් වෙන්නේ කුමක් හේතුවෙන්ද? පස්සේ හේතුවෙන්. එතකොට පස්සේ හේතුවෙන් සකස් වෙන මේ කිසිම සිතුවිල්ලකට ඔබ බය වෙන්න එපා. නිරේතුරුවම මේ සකස් වෙන සිතුවිල්ල කුසල් වේවා අකුසල් වේවා අනිත්‍යයි කියලා දකින්න. ඒ වගේම ඔබේ තුල සකස් වෙන සිතුවිල්ලේ අනිත්‍යභාවය දකිනවා වගේම බාහිර රූපයන් තුල සකස් වෙන්නා වූ සිතුවිලි වලත් අනිත්‍යභාවය ඔබ දකින්න ඕනේ. තේරෙනවද? නමුත් වර්තමාන සමාජයක දකින්නේ නැහැ. ඔබ ඉදිරියට කෙනෙක් එනවා. එන්නේ ද්වේෂයෙන්. නමුත් ඔබේ දේශ සහගත චිත්තානුපස්සනාවට දාලා බලන්නේ නැහැ. ඔබේ දේශය නෙමෙයි අනුන්ගේ දේශයක් තියෙන්නේ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඕනේ අනුන්ගේ ලෝභ සිතත්, අනුන්ගේ දේශ සිතත්, අනුන්ගේ මෝහ සිතත්, අනුන්ගේ දුස්සීල හිතත් නිරේතුරුවම චිත්තානුපස්සනාවට දාලා දකින්න. මොකද එයාගේ දේශ සිත සකස් වෙන්නේ චිත්තානුපස්සනාවක් ඇටියට. ඒ චිත්තානුපස්සනාව නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. ඒ නිසා ඊයේ දවසේ බුදුරජාණන් වහන්සේ උදෙසා අසද්ධාවෙන් හිටිය කෙනෙක් හෙට දවසේ සමහර විට රහත් ඵලයටපත් වෙන්න පුළුවන්. එදා බුදුරජාණන් වහන්සේ ජීවමාන වෙද්දී කොච්චරනම් අන්‍යාගමික පින්වතුන්ලාවද ඒ හැමෝම ආවේ බුදුරජාණන් වහන්සේ දමනය කරනවා කියලා හිතාගෙන. තේන බුදුරජාණන් වහන්සේව මම දමනය කරනවා කියලා තමයි ආවේ. නමුත් ඒ කොයිසා ද්වේෂයක්, මෝහයක්, ලෝභසිතක් වුන් තුල තිබ්බද? ඒතොර මේ බුදුරජාණන් වහන්සේ නිරේතුරුවම දැක්කා ඔහු තුල තියෙන ද්වේෂසිතත්, මෝහසිතත්, ලෝභසිතත් අනිත්‍ය වූ චිත්තානුපස්සනාවක් කියලා. ඒ අනිත්‍ය වූ චිත්තානුපස්සනාව මතු කරගෙන අන්න බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන අවබෝධය තුලින් එවැනි පින්වතුන් උතුම් රහත් ඵලයටත් පත් කළා. ඒ නිසා අපේ නිරතුරුවම සිතේ අනිත්‍යභාවය දකිනවා වගේම අන්‍යයන්ගේ ක්‍රියාකාරීත්වයේදී ඔබ ගැටෙනවා, ඇලෙනවා කියන්නේ ඒ හිත අනිත්‍යයි කියලා ඔබ දකින්නේ නැහැ.
ඔබ අනුන්ගේ ක්‍රියාකාරීත්වයට ඇලෙන්නේ ගැටෙන්නේ කුමක් නිසාද? ඒ බාහිර චිත්තානුපස්සනාව, බාහිර රූපේ චිත්තානුපස්සනාව ඔබ අනිත්‍යයි කියලා දකින්නේ නැහැ. ඔබට පුළුවන් මෙතන තිරිසන් සතෙක් ඉන්නවා නම් ඒ තිරිසන් සතාගේ ක්‍රියාවලිය අනිත්‍යයි කියලා දකින තැන ඒ අනිත්‍යයි කියලා දැක්ම තුල තිරිසන් සතා තුලින් සතර සතිපට්ඨාන මතු කරගන්න. ඒ නිසා නිරේතුරුව මේ චිත්තානුපස්සනාව තමන්ගේ ජීවිතයේ දකිනවා වගේම බාහිර රූපයන්ටත් යොමු කරලා මේ චිත්තානුපස්සනාවේ අනිත්‍යභාවය දකින්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ ධම්මානුපස්සනාව දේශනා කරනවා. ධම්මානුපස්සනාව කියන්නේ මේ සෑම ධර්මතාවයක්ම නිරේතුරුවම අනිත්‍යයි කියන කාරණේ දකින්න. ඒතර ධම්මානුපස්සනාවට අදාළව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරේතුරුව ඕනෑම සත්වයේ එක්කෝ පංච නීවරණ සකස් කරගන්නවා, එක්කෝ සප්තබොජ්ජංග සකස් කරගන්නවා. මේ දෙක තුල තමයි ඕනෑම සත්වෙක් ජීවත් වෙන්නේ. ඒතර මේ පංච නීවරණ කියන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා, මේ තමා තුල සකස් වෙන මේ සෑම ධර්මතාවයක්ම නිට්ටය වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද? අනිත්‍ය වූ දෙයක්. තමන් තුළ සකස් වෙන සෑම සප්තබොජ්ජංගයක්ම සති, ධර්ම විජය, වීර, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ෂා, මේ සප්තබොජ්ජංග නිට්ටය වූ ධර්මයක්ද අනිත්‍ය වූ ධර්මයක්ද? අනිත්‍ය වූ ධර්ම. ඒ නිසා නිරේතුරුව තමා තුළ සකස් වෙන්නා වූ මේ ධර්මතාවයන්ගේ අනිත්‍යභාවය දකින්න. තමා තුළ සකස් වෙන්නා වූ මේ ධර්මතාවයන්ගේ අනිත්‍යභාවය දකිනවා වගේම බාහිර රූපයන් තුලින් සකස් වෙන්නා වූ ඒ ධම්මානුපස්සනාවෙත් අනිත්‍යභාවය දකින්න. කෙනෙක් තුළ කාමච්ඡන්දයන් සකස් වෙච්ච කෙනෙක් දැක්කොත් අපි මොකද කරන්නේ? ගැටෙනවා. ගැටෙනවනේ. කෙනෙක් ද්වේෂසහගත කෙනෙක් දැක්කොත් අපි මොකද කරන්නේ? ගැටෙනවා. නමුත් ඒ ද්වේෂය, ඒ කාමය අපි ධම්මානුපස්සනාවට යොමු කරලා මේක අනිත්‍ය වූ ධර්මයක් කියලා දකින්න අපි දක්ෂ නැහැ. එනිසා දෙපාර්ශ්වයේම නිරේතුරුව අකුසල් කරා ගමන් කරනවා. එනිසා ධර්මතාවයන් හැටියට අපි දැන් ආස්වාස ප්‍රාස්වාසය කියන ධර්මතාවය. මේ ආස්වාස ප්‍රාස්වාසයේ නිට්ටය වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද? අනිත්‍ය වූ දෙයක්. මේ ආහාර ජීර්ණයේ ක්‍රියාවලිය කියන ධර්මතාවයක්. මේ ධර්මතාවයේ නිට්ටය වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද? මේ ලේ ගමනාගමනය කියන ධර්මතාවයක්. මේවා නිට්ටය වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද? අනිත්‍ය වූ. ඒතර ලෞතර බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය, සම්මා සම්බෝධිය, පිරිනිවීම කියන ධර්මතාවයක්. මේ ධර්මතාවයන් නිට්ටය වුණාද අනිත්‍ය වුණාද? මේ 80 මහා ශ්‍රාවකින් වහන්සේලා කියන ධර්මතාවයක්. ඒ ධර්මතාවයන් නිට්ටය වුණාද අනිත්‍ය වුණාද? දැන් බෝධිසත්වයෙක් ලෝකෙට මව් කුසකට බැහැ ගන්නකොට ඒ බෝධිසත්වයවරයා මව් කුසට බැහැගන්නේ අම්මා දැනුවත්වයි. ඒක ධර්මතාවයක්. ඒ ධර්මතාවය නිට්ටයද අනිත්‍යද? ඒ බෝධිසත්වරයා අම්මාගේ මව්කුසේ වැඩෙනකොට ඒ ඕනෑම බාහිර ඒ අම්මාට තමන්ගේ දරුවා මව්කුසේ ඉන්නවා හොඳින් පේනවා. ඒක ධර්මතාවයක්. ඒ ධර්මතාවයේ නිට්ටයද අනිත්‍යද? බෝධිසත්වයෙක් මව්කුස දරන තාක්කල් ඒ අම්මාට කාමයන් සකස් වෙන්නේ නැහැ. ඒක ධර්මතාවයක්. ඒ ධර්මතාවයේ නිට්ටයද අනිත්‍යද? බෝධිසත්වයෙක් ලෝකෙට ඉපදෙන්නේ අම්මා හිටගෙන ඉන්න ඉරියව්වෙන්. ඒ ඉරියව්ව ධර්මතාවයක්. ඒ ධර්මතාවයේ නිට්ටයද අනිත්‍යද? බෝධිසත්වරයෙක් ලෝකෙට පහළ වෙන වෙලාවේ පියවර 7ක් තබනවා. ඒ පියවර තැබුවා වූ පියවර 7 නිට්ටයද අනිත්‍යද? ඒ බෝධිසත්වරයා යම් දවසක උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත් වෙනවා. ඒ සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත්වීම ධර්මතාවයක්. ඒ ධර්මතාවයේ නිට්ටයද අනිත්‍යද? ඒ බුදුරජාණන් වහන්සේට දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් පහළ වෙනවා. ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් ධර්මතාවයක්. ඒ ධම්මානුපස්සනාව නිට්ටයද අනිත්‍යද? නිරේතුරුව මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. ඒක ධම්මානුපස්සනාව. ඒ නිසා රූපයක් දැක්කත් අපි කැමති දෙයක් අකමැති දෙයක් කොයි දේ දැක්කත් ඒක සකස් වුණේ ධර්මතාවයක් නිසාමයි. ඒ මනුස්ස රූපේ අනිත්‍යභාවය නිරේතුරුව දකින්න. ලස්සන කෙනෙක් දැක්කත්, කැත කෙනෙක් දැක්කත්, ද්වේෂසහගත කෙනෙක් දැක්කත්, මෛත්‍රී සහගත කෙනෙක් දැක්කත්, පැවිදි පින්වතෙක් දැක්කත්, ගිහි පින්වතෙක් දැක්කත් මේ සියල්ලම ධර්මතාවයන්. මේ ධර්මතාවයන් නිට්ටයද අනිත්‍යද? සංස්කාරයන්ට අදාළවයි මේ සියල්ල. මම මෙතන පැවිදි වෙලා ඉන්නේ, ඔබ තාම ගිහි වෙලා ඉන්නේ ධර්මතාවයක් නිසායි. සංස්කාරයන්ට අදාළව. නමුත් මේ ධර්මතාවයන් නිට්ටය වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔබ අතීතයේ සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා පැවිදි උපසම්පදාව ලැබලා භික්ෂු ශාසනයේ, භික්ෂුණී ශාසනයේ පැවිදි උපසම්පදාව ලැබලා පෙරෝපු චීවර එක ගොඩක් ගැහුවොත් ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියලා. ඒ සෑම සංස්කාරයක්ම නිට්ටය වුණාද අනිත්‍ය වුණාද? එහෙනම් නිරේතුරුව මේ ධර්මතාවයන්ගේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. දකිද්දී ඒ තුලින් අපි සතර සතිපට්ඨානය මතුරු කරගත්තා වූ දක්ෂයෙක් බවට පත් වෙනවා. තේරෙනවද? ඉතින් ඔතනින් නිරේතුරුව ඔබ දක්ෂ වෙන්න. පින කියන කාරණය මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කිරීමට පෙර ආතුවත් පින කියන කාරණය අපේ රටේ තිබ්බා. බුදුරජාණන් වහන්සේ ලෝකේ දඹදිව පහළ වෙන්න පෙර ආතුව පින කියන කාරණය, සීලය කියන කාරණය, සමාධිය කියන කාරණය, මෛත්‍රිය කියන කාරණය දඹදිව තිබ්බා. ඒ සියල්ල තිබ්බා. සමාධිය වඩලා බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න ඉස්සෙල්ලා රූපාවචර අරූපාවචර ධානතල උපාදානය කරගත්තා හිටියා. ඒ වගේ මහා දන් දුන්නේ හිටියා. සිල් රැක්කා හිටියා.
නමුත් බුදුරජාණන් වහන්සේගේ පහළවීම තුළ මොකක්ද සිද්ධ වුණේ? මේ සීලය ආර්ය සීලයක් බවට පත් වුණා. මේ සීලය මේ සමාධිය ආර්ය සමාධියක් බවට පත් වුණා. මේ මෛත්‍රිය ආර්ය මෛත්‍රියක් බවට පත් වුණා. මේ දානය ආර්ය දානයක් බවට පත් වුණා. මෙන්න මෙතන තමයි ධර්මයේ සැබෑ හරය අපි ජීවිතයට එකතු කරගත්තා වෙන්නේ. එහෙම නැතුව තවදුරටත් අපි සීලය තුල කොටු වෙලා, දානය තුල කොටු වෙලා, මෛත්‍රිය තුල කොටු වෙලා, සමාධිය තුල කොටු වෙලා ඉන්නවා කියන්නේ අපි තාමත් පිනේ නාමයෙන් මායයට කොටු වෙලා ඉන්නවා කියන තැන. තාම මායයට කොටු වෙලා ඉන්නවා. තාම බුදුරජාණන් වහන්සේගේ පතේට අපි ආවේ නැහැ. මොකද මේ සියල්ලම බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා තිබෙ ධර්මතාවය. මේ සියල්ලම බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා තිබෙ ධර්මතාවයන් නම් අපි තාමත් පින් කර කර සාදුකාර දෙමින් ඉන්නවා නම්, සිල්පද පහ සමාදන් වුණා කියලා සාදුකාර දෙමින් ඉන්නවා නම්, උදේ මෛත්‍රිය භාවනාව, හවස මෛත්‍රී භාවනාව වැඩුණා කියලා සාදුකාර දෙන්නවා ඉන්නවා නම්, තාම අපි මේ බුද්ධෝත්පාද කාලෙන් ප්‍රයෝජනයක් කරන්නේ නැහැ. බුද්ධෝත්පාද කාලෙන් ප්‍රයෝජනයක් කරන් ගත්තේ ප්‍රයෝජනය තමයි සද්ධාව තුලට ආව. ඒකව සද්ධාව තුලට ආවය. නමුත් සද්ධාව තුලටත් අපි ශක්තිමත් වාවනම්, අර්ථවත් වාවනම් අපිට මේ ධර්මයේ තේරෙන්න ඕනේ. එතනත් තියෙන ප්‍රශ්නයක් අපිට විසඳගන්න. එහෙනම් අපේ සද්ධාවෙත් කොතන හරි දුර්වලතාවයක් තියෙන්න ඕනේ. ඒ නිසායි අපි සද්ධාව තුලින් මේ ධර්මයන් ආර්ය ධර්මයන් බවට පත් කර නොගත්තේ. එළබෙන්නා වූ පොසොන් පුරපසළොස්වක පෝය දවසේ ඔබ මේ මොහොතේ ආරක්ෂා කරන සීලය, දෙන්නා වූ දානය, වඩන්නා වූ සමාධිය, මෛත්‍රිය ආර්ය සීලයක්, ආර්ය දානයක්, ආර්ය මෛත්‍රියක්, ආර්ය සමාධියක් බවට පත් කරගන්න. අන්න එතනදී ඔබ මේ සම්මා සම්බුද්ධ ශාසනයෙන් සැබෑ අර්ථය ජීවිතයට එකතු කරගත්ත දක්ෂයෙක් බවට පත් වෙනවා. මේ උතුම් පොසොන් මාසයේ සිරස FM පන්සිල් මළුවට මේ උතුම් දහම් සාකච්ඡාව ලබා දුන් ඒ මුනිවරයාණන් වහන්සේට අපි පින් අනුමෝදන් කරමු. උන්වහන්සේගේ නැවත වැඩමවීම අපි ඊටමත් ගෞරවයෙන් බලාපොරොත්තු වෙමු. ගෞරවනීය ස්වාමින් වහන්සේට තුනුරුවන් සරණත් දීර්ඝායුෂත් අප සියලුම දෙනා සිරස FM පන්සිල් මළුවේදී ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි.